අයිබෝන් බොහොම වාසනාවන්ත සුබෝදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් එකට කතා කරන්න බැරි මාතෘකා සමහර තැන්වල ඉඳලා හිටලා එකට කතා කරන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට දේශපාලනයේ මූලික මාතෘකාව කරගත්තාම ඒ ආශ්‍රිතව කතා කරන්න අමාරුයි. අපිට කලාව පිළිබඳව, ක්‍රීඩාව පිළිබඳව, හෝ වෙනත් අතිශය සංවේදී කරුණු පිළිබඳව සහ රසවින්දනාත්මක කරුණු පිළිබඳව කතා කරන්න අමාරු නෑ. මොකද දේශපාලනයේ කේන්ද්‍රගත වෙන්නේ බලය පිළිබඳව. හැබැයි සමහර තැනක බලය ඉක්මවා කතා කළ හැකි යම් යම් කරුණු පිළිබඳ බලයක් තියෙන දේශපාලන චරිත ඉඳලා හිටලා අපිට මුණ ගැහෙනවා. එහෙම චරිතයක් අද අපි නිස්කලංක 7:00ට බොහොම ආදරෙන් ගෙන්න ගන්නවා. ජාතික ආණ්ඩුවක් පිළිබඳ කතා බහ කරන වකවානුවක අපි පළමු වතාවටයි එහෙම චරිතයකට ආරාධනා කරන්නේ. අපි තුමා ඉතා ආදරෙන් පිළිගන්නවා. අද අපේ ආරාධිතයා ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා. අයිබෝන් කියලා බතුමන් පිළිගන්න අවතුමනි. අයිබෝන් දිල්ෂාන්. අමතුමනි දැන් මම ඉස්සෙල්ලා මෙහෙම අහන්නම්. පහුගිය ආණ්ඩුවේ වගකීම් දරපු චරිතවලට මේ ITN එක හොඳට පුරුදුයි. එයාට නිතර ITN එකට එන්න යන ඉඩකඩ ලැබුණා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ අපි මේකප් එකේ ඉඳලා සූදානම් වෙලා ස්ටුඩියෝ එකට යන් කියපුවා ඔබතුමා වැරදි පාරක ආයේ ලොබිය පැත්තට ගියා. එච්චරටම ITN එක නුපුරුදුනේ මොකද කියන එක මට ප්‍රශ්නයක්. මම හිතන්නේ අවුරුදු 10ක 15කටත් වැඩි ඈත අතීතයක ඉඳලා මේ ස්වාධීන රූපවාහිනී සම්බන්ධයක් තියෙනවා. ඒ කාලවල දෙනකොට මේක තිබුණේ ඉතාම අඩු ගොඩනැගිලි ප්‍රමාණයක්. ඒ කියන්නේ ඇතුළු වීම පිටවීම පවා වෙනස්. එතකොට කාර්යාල පද්ධතිය විශාල වෙනසක් මට පේනවා. ඒ වගේම කාර්යාල පද්ධතිය ඇතුලේ ආම්පන්න උපකරණ එහි වෙනසක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ අලුත් ගතියක් බොහෝ දේවල් එකතු වෙලා ආයතනයේ වර්ධනය වෙලා තියෙන බව පේනවා. ඒ නිසා පාරාමතු වුණා. ඔව් පාරාමතු වුණා. හොඳයි. දැන් ඔබතුමා සංගීතයත් එක්ක බොහොම සම්බන්ධ වුණා. හරි ලස්සන සින්දු කිව්වා අපි ඇහුවා. අපි රසවින්ද ඔය කතාව කොහොම තියාගෙන මම ආයෙ පස්සේ එන්නම් මේ මාතෘකාවට. ඊයේ දේශපාලනික වශයෙන් ඔබතුමාලා අලුත් ගීතයක් ගායනා කළා. මේ ගීතේ තනුව සංගීතය පිළිබඳව ඔබතුමාට තේරෙනවද? ගොඩක් අය ඔබතුමාලා ගායනා කරපු මේ ජාතික ආණ්ඩුව කියන ගීතය සමහරුන්ට තේරෙන්නේ නැහැ වගේ. ඔබතුමාට තේරෙනවද? මට තේරෙනවා. අපිට තේරෙන විදිහට කියන්නකෝ. දැන් උදාහරණයක් හැටියට මේ ජාතිය මේ දේශය තමයි දේශපාලන පක්ෂ වලට බෙදලා ගිහින් තියෙන්නේ. මේ රටේ ජනතාව, මේ රටේ නෑයෝ, මිතුරු, එක පවුලේ උදවිය, සමහර තාත්තයි පුතයි, සමහර විට ස්වාමිපුරුෂය භාර්යාවයි, මේ ආදි වශයෙන් මේ සකල විද සමාජයේම දේශපාලන පක්ෂ අනුව බෙදලා තියෙනවා. මත ධාරාවන් අනුව. ඒ වගේම වෙන් වෙලා විතරක් නෙවෙයි වෙන් කරනු ලැබ තිබෙනවා. වෙන් කරනු ලැබ තිබෙනවා. පක්ෂ නායකයෝ බොහෝ විට උත්සාහ කරන්නේ තමන්ගේ පක්ෂයේ පමණක්ම නිවැරදි, අතිශයින් නිවැරදි ලෝකයේ ඇති එකම එක සංවිධානයේ හැටියට හඳුන්වනවා. ඒක හැම පක්ෂයකම නායකයෙක් විසින් කරනවා. නැත්තම් පක්ෂය පවත්වාගෙන යන්න බැරි වීම නිසා. ඉතින් පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යයි. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිහුනේ රදල, ඒකාධිපති, අත්නෝමතික, හිතුවක්කාර රාජ්‍ය ආණ්ඩු පරාද කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය ආවා. අපි අහලා තියෙනවා ග්‍රීසිය පුර රාජ්‍යවල තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය. ඒ පුරයේ ඒ නගරේ ඉන්න සියලු දෙනා එක තැනකට ඇවිල්ලා යම්කිසි කාරණයක් පිළිබඳව ඡන්දය විමසලා ඒක තීන්දුව ගත්තා. නමුත් ඒ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කෙලින්ම මුණ ගැහිලා කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යන්න බැරි වුණා. ජනගහනය වැඩි වෙනකොට, රටේ ප්‍රදේශයේ වැඩි වෙනකොට, ඡන්ද බලය හැමෝටම හිමි වෙනකොට ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත ජනතාව එක තැනකට ගෙනල්ලා ඒකට අහලා උත්තර ගන්න බැරි වුණා. දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ කෝටි 80ක් 90ක් ජනතාව එක තැනකට ගෙනල්ලා අහන්න බෑනේ මොකද්ද කරන්න කියලා. ඒ නිසා ඒක වෙනුවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ආවා. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් කතා කරන්න නියෝජිතෙන් පිරිසක්. කියන්නේ ඒජන්ත ප්‍රජාතන්ත්‍රවාදය. අර කොම්පැනි එක ඒජන්ටලා ඉන්නේ. පක්ෂයක ඒජන්ටලා වගේ ඇවිල්ලා ඒගොල්ලෝ මාර්ගින් තමයි මේක යන්න පටන් ගන්නේ. එතකොට මේ රාජ්‍ය ව්‍යුහයට ප්‍රවේශ වෙන්න නම්, മന്ത്രിවරයෙක් වෙන්න නම් තමන් හොඳයි කියන්න ඕන. තමන් උතුම් කියන්න ඕන. තමන් ශ්‍රේෂ්ඨයි කියන්න ඕන. තමන්ගේ පක්ෂය හොඳයි කියන්න ඕන. නේද? මේ ඔක්කොම කියන්න බෑ. ඒකම කියන්න ඕන අනිත් පක්ෂය වැරදි, අනිත් පක්ෂය දුෂ්ටයි, අනිත් පක්ෂය ක්‍රූරයි කිව්වොත් තමයි මේක මෙයා කරගන්න පුළුවන්.
ටික කාලයක් මේක මතුරගෙන යනකොට ඒ මතවාදයෙන් මේ රටේ අහිංසක ජනතාව බරපතල විදිහට වැළඳ ගන්නවා. ඒ නිසා ඔවුන්ම තමයි කියන්නේ කැපුවත් කොළ පාටයි, කැපුවත් නිල් පාටයි, මගේ ඇඟේ දුවන්නේත් නිල් පාට, මගේ ඇඟේ දුවන්නේත් කොළ පාට කියන අන්තවාදී තැනකට මේ සියලු අයපත් වෙනවා. ඒ නිසා මේ පක්ෂ ක්‍රමය එක පැත්තකින් අවශ්‍යයි නියෝජිතයන් තෝරා ගන්න ඕන නිසා. එක පක්ෂයක් විතරක් රටක තිබුණොත් ඒක ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන්න පුළුවන්. ඒ නිසා පක්ෂ කීපයක් තියෙන්න ඕන. ඒ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරගන්න අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍ය සාධකයෙන්ම සමහර වෙලාවල් කාරණාවලදී රටේ අනාගතයට යහපතට එරෙහිව යන වෙලාවල් තියෙනවා. දැන් උදාහරණයකට දිල්ෂාන් අපේ රටේ ගත්තම සමහර ප්‍රශ්න දිග්ගැස්සිලා ඔද්දල් වෙලා කුණු වෙලා නේද? ජරා ජීර්ණලා රට විනාශයට පත් වෙන්න හේතු උනේ මේ පක්ෂ දෙකට බෙදිලා එක ප්‍රශ්නයකට දෙන උත්තරේ ගැන ගෞරවය ලබා ගන්න තිබුණු තරංගය නිසා. දැන් උදාහරණයක් හැටියට ගන්න ජනවර්ග ප්‍රශ්නය ගන්න මේ රටේ. බණ්ඩාරනායක මහත්තයා විසඳන්න හැවිද්දපු වෙලාවේ එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි. ඩඩ්ලි සේනානායක මහත්තයා විසඳන්න හැවිද්දපු වෙලාවේ එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය වරින් වර මාරුවට මේ ප්‍රශ්නය ඇදගෙන ගියා. ඒ වගේම වීර චරිතය, දුටුගැමුණු චරිතය එක වෙලාවකට එක්සත් ජාතික පක්ෂය රඟපානවා. ඊට පස්සේ ඒගොල්ලෝ ආණ්ඩු පක්ෂයට ගියාම ඒ භාරය නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගන්නවා. ඉතින් මේ වගේ කාරණා හින්දා මේ සමහර කාරණා පිළිබඳ රටට විනාශයකුත් සිද්ධ වුණා. පිළිගත් ප්‍රතිපත්තියක් නැති වුණා. දැන් උදාහරණයක් ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනය පිළිබඳව, කෘෂිකර්මය පිළිබඳව, ප්‍රවාහනය පිළිබඳව රටක ඇති වෙන්න ඕන. එතකොට කොයි ආණ්ඩුව ආවත්, කොයි පක්ෂය ආවත් ජාතික ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අපි මොකද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයට පත් වුණාම ඒගොල්ලන්ගේ අයව ඉහළට දානවා. අනිත් අයව පල්ලෙහාට දානවා. එක්සත් ජාතික පක්ෂයේ බලයට ආපුවාම ඉහළ ඉන්න අය පල්ලෙහාට දාලා ඒගොල්ලන්ගේ අය උඩට ගන්නවා. දැන් හොඳම උදාහරණයක් මේ CTB වල වෙන වැඩි. ඒ කියන්නේ ජනතා සන්දක ප්‍රාන්සේව. සමහරට කම්කරුවව ඩිරෙක්ට් කරනවා. නේද? ඊට පස්සේ අනිත් ආණ්ඩුව ආපුවම ඒ අයල වල ආපහු කම්කරුව කරනවා තමන්ගේ කෙනෙක් මේක. ඒක නිසා ඒ වෙයිදී යම් පැහැදිලි නිර්ණායකයන් නොමැතිව නිසා දේශපාලන පක්ෂය අන්තවාදීව ගමන් කිරීම නිසා රටට විනාශ වෙච්ච වෙලාවල් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ දැන් උදාහරණයක් ගන්න ප්‍රභාකරන්ගේ යුද්ධය සිද්ධ වෙච්ච වෙලාව. මේ රටේ ජාතික ආණ්ඩුවක් හැදෙන්න තිබුණු එකම වෙලාවක්. ඒ කියන්නේ රටෙන් විශාල ප්‍රමාණයක් ගලවගෙන යන්න ගියා. දහස් ගණන් මිනිස්සු මිය ඇදුනා. අවුරුදු 30 ගානක් දිග්ගැසුණා යුද්ධේ. නේද? එතකොට ඒ ද්‍රවිඩ ජාතිය හොඳෙන් හෝ නරකෙන් හෝ එක පැත්තක්, එක පක්ෂයක් බාටපත් වුණා. නේ? නමුත් දකුණේ අපි දෙපැත්තට බෙදිලා ඒ කාරණේදිවත් අපිට එක්සත් වෙලා වැඩ කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ දවස්වලත් මම හැමදාම තර්ක කෙරුවා. වින්ස්ටන් චර්චිල්ට, රූස්වෙල්ට, ස්ටාලින්ට එක්කහුව වෙලා. ඒ කියන්නේ හතුරු කඳවුරු දෙකක්නේ. ඇමරිකාව කියන්නේ ධනවාදී කඳවුර, රුසියාව කියන්නේ සමාජවාදී කඳවුර. මේ පරස්පර විරෝධී. නමුත් මේ දෙගොල්ලෝ එක තැනකට ඇවිල්ලා එක්සත් වෙලා හිට්ලර්ට විරුද්ධව, මුසෝලිනිට විරුද්ධව, ෆැසිස්ට් ආදිට විරුද්ධව එක තැනකට ආවා. ඉතින් මං ඇහුවා හිට්ලර්ට විරුද්ධව ඇමරිකාවටයි රුසියාවටයි එක්කහුව වෙන්න පුළුවන් නම් ඇයි මේ අපේ රටේ විහිසුණු ත්‍රස්තවාදයට එරෙහිව අපි දෙගොල්ලන්ට එක තැනක ඇවිල්ලා මූලික කාරණා සම්බන්ධයෙන්වත් යම් කාරණා සම්බන්ධයෙන්වත් එකතු වෙන්න බැරි කියලා. මම ඒකෙන් කියන්නේ මේ ජාතික ආණ්ඩුවක් හදන්න ඕන කියලා. නෑ නෑ ඔබතුමා කියන එක හොඳින් පැහැදිලි. මම පුංචි පැහැදිලි කරගැනීමක් තව වැඩි දුරටත් කරන්න. එතනින් මේකයි මම ඔබතුමාට බාධා කරලා ගන්නේ. දැන් හැම තැනකම ඇමරිකාව රුසියාවත් එක්ක එකතු වෙනවා ඉතාලියම නැත්නම් ජර්මනිය කියන පොදු සතුරාට විරුද්ධව සටන් කරන්න. දැන් මේ වෙලාවේ මේ ජාතික ආණ්ඩුව මේ විදිහට එකතු වෙන්නේ කවුද පොදු සතුරා දේශපාලනික වශයෙන්? මේමයි. දැන් අපිට පෙන්වන්න ඕනේ හතුරෙක්. මේ දේශපාලනේ හැටි ඒකයි. හතුරෙක් නැත්තම් නැති හතුරෙක් කාලා පෙන්වන්න ඕන. පෙන්නුවොත් තමයි අර බලය හදාගන්න පුළුවන්. මම කියන්නේ හතුරෙක් නැතුව කියන එක නෙවෙයි මම කියන්නේ. දැන් බලන්න ඔබතුමා කිව්වා මේක. දැන් බලන්න මේගොල්ලෝ එකතු නුනට එහෙම. නමුත් ඒගොල්ලන්ට අවශ්‍ය කාරණාවල්ද එකතු වෙලා තියෙනවා. උදාහරණයක් ගන්න අද යහපාලනයේ තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි
හොරුන්ට වංචාකාරීන්ට දූෂකයන්ට විරුද්ධව සටන් කරන්න ඕනේ කියලා. නේද? ඒතකොට පහුගිය අවුරුදු 60ෙම මොකද්ද කළේ? මේ පක්ෂ දෙකේම ඉන්න හොරු බේරුණානේ. මං කියන්නේ එක පක්ෂයක නෙවෙයි. ඇයි මං ඒක හැමදාම කියන කාරණයක් තමයි තොරණක ගත්තම රතු පාට, නිල් පාට, කොළ පාට, දම් පාට විදුලි බුබුල ලස්සනට පත් වෙනව නිවෙනවා. වෙන වෙනම. හැබැයි තොරණ පිටිපස්සට ගිහලා බලපුවම මොකද වෙන්නේ? මේ රතු පාට, නිල් පාට, කොළ පාට විදුලි බුබුල සියලුම වයර් එකකට එකක් බැඳිලානේ. එකට එකතු වෙලා. නේද? ඒක නිසා වැරදි ආදර්ශයක් තිබුණා. හොරකම රජ කෙරුවා. දූෂණ ඉස්සරහට ආවා. එක්කෙනෙකුටවත් දඬුවම් දුන්නේ නැති නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇවිල්ලා UMP හොරකට දඬුවම් කළේ නැහැ. UMP ආණ්ඩුව ඇවිල්ලා ශ්‍රී ලංකා හොරකට දඬුවම් කළේ නැහැ. ඔය කොච්චර මාරුණත් හොරු හැමදාම රජ කළා. නේද? ඒක නිසා මෙතෙන්දී හොරෙක් කියනකොට ශ්‍රී ලංකා හොරත් හොරා, UMP හොරත් හොරා. ඒ වගේ තැන්වලදී මේ එක්සත්කම අවශ්‍යයි කියන එක මම දකින්නේ. පොදු සතුරා දූෂණය සහ හොරකම. ඒක කරගන්න ඇයි බැරි? ඔය තරම් මේ මාතෘකාව විනිවිදව යනවා නම් ඔය තරම් මේ මාතෘකාව න්‍යායාත්මක නම් සෛද්ධාන්තික නම් ඔබතුමා දේශපාලන විද්‍යාව පූර්වෙන් පැහැදිලි කරන යනකොට ඇයි ඔය තරම් පැහැදිලි මාතෘකාවක් සම්බන්ධයෙන් ඊ විමල් වීරවංශ හිටපු ඇමතිතුමා ප්‍රකාශයක් කළේ මේ තමයි මෑත කාලීනව ජාතික වශයෙන් කරපු දේශපාලනයේ බරපතලම පාවා දීම කියලා. ඒක පාවා දීමක් ද්‍රෝහිකමක් නම් ඔබතුමා පාවා දෙන්නෙක්, ඔබතුමා ද්‍රෝහියෙක්. ඔව්. මම හිතන්නේ ඔය කාරණේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්ක අහු වෙනකොටත් විමල් වීරවංශ මහත්තයලා අපිට කිව්වේ පාවා දෙන්න කියලා. මම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙලා GID ධර්මසේකර මහත්තයත් එක්ක අහු වෙනකොටත් මට කිව්වේ පාවා දෙන්න කියලා. ඒ වගේම සන්ධානයේදී යම් ස්ථාවර දරනකොට මේ ඒගොල්ලන්ට වෙනස් මතයක් දරනකොට ඔවුන් පාවා දෙන්නෙක් ලෙස බෞතිස්ම කරලා ජනතාව අතරට ගෙනිහිල්ලා ඒගොල්ලන්ගේ දේශපාලන වාසිය ගන්න කටයුතු කරනවා. දැන් උදාහරණයකට මම ගන්න පළාත් සභාවට උදව් කරන වෙලාවේ අපිට පාවා දෙන්න කියලා ගෙවල් වලට වෙඩි තිබ්බා, බෝම්බ ගැහුවා, මරන්න උත්සාහ කරොත් 3 වතාවක් මම බේරුණා. මොකද විරෝධය? පළාත් සභාව පිහිටීමට අපි විජය කුමාරතුංග මැතිතුමත් එක්ක ඉඳගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට උදව් කරා. එදා ඒක ගෙනාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ. එතකොට එතන හිටිය ලංකා සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය නේද? එතකොට තිස්ස විතාරලා, ඩියුගුණසේකර මැතිතුමාලා, විජය කුමාරතුංගලා අපි ඔක්කොම එකතු වෙලා මේ බලයේ බෙදීම ජනවර්ග ප්‍රශ්නෙට විසඳුමක් කියලා හිතාගෙන අපි ඒකට උදව් කරා. උදව් කරන වෙලාවේදී අපිට පාවා දුන්නා කිව්වා විතරක් නෙවෙයි අපිව මේ ලෝකෙන් මේ ඉවත් කරන්නත් වෙඩි තියන්න පවා ගියේ ඒ දේශපාලන සංවිධානයේ උදවිය. ඉතින් ඕක අමුතු චෝදනාවක් නෙවෙයි. ඕක අමුතු චෝදනාවක් නෙවෙයි. ඒකම ජනතා විමුක්ති පෙරමුණ විමල් වීරවංශ මහත්තයාට කිව්වොත් පාවා දෙන්න කියලා මොකක්ද දෙන උත්තරේ? දැන් ජනතා විමුක්ති පෙරමුණ වගේ විප්ලවවාදී ශක්තිමත් සංවිධානයේට විමල් වීරවංශ මහත්තයාව එතුමා එතනින් අයින් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ආණ්ඩුවට එක්ක වුණා. ඒක ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ එයාටත් පාවා දෙන්නේ ද්‍රෝහී කියලා. ඒ නිසා මේ එක්කෙනා පාවා දෙන්නා ද්‍රෝහියා කියලා ඒ වෙලාවට කිව්වට ඉතිහාසයේ තීන්දුව කරයි කවුද පාවා දෙන්නේ කවුද ද්‍රෝහින් කියලා විමුක්තිකාමී කියලා. දැන් උදාහරණයක් ඇටියට දැන් අපි පළාත් සභාවේ වෙඩි තියපු මරපු විනාශ කරපු දවිය අද පළාත් සභාවේ മന്ത്രിවරු වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ප්‍රතිපත්තිය පාවා දුන්නද? ඒගොල්ලෝ පක්ෂය පාවා දුන්නද? නේද? ඒක තමාට මෙල්ල කරගන්න චෝදනාවක් බවට පත් වෙනවා. තමන් විසින් තමන්ව සාධාරණීකරණය කරගන්න, තමන් විසින් තමන්ගේ මතය සාධාරණී කරගන්න දේශපාලඥයෝ හැමතැනම ඉන්නවා. එතකොට මේ එක එක්කෙනා තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරද්දී අපි කොහොමද ජනතාව හැටියට විශ්වාස කරන්නේ මෙතනින් නිවැරදිම දේශපාලන තීන්දුව මොකක්ද කියලා? අන්න ඒක තමයි ප්‍රශ්නය. අද ගම් මට්ටමේ බිම් මට්ටමේ අසරණ අහිංසක ජනතාව තමාගේ එදිනෙදා වේල හරි හම්බ කරගන්න ජීවිත සටනේ යෙදෙනවා. ඔවුන්ට මේ මහා න්‍යාය ධර්මයන් හදාරන්න, කතා කරන්න, තර්ක විතර්ක කරන්න වෙලාවක් ඇත්තේ ඊටාම ටිකයි. ඔවුන්ට බොහෝ විට ලැබෙන්නේ කවුරුවත් හරි කියන දේ. අඩු ගානේ ප්‍රවෘත්ති පත්‍රයක සිරස් තලයකින් එහා.
දැන් අපි දන්නනේ ප්‍රවෘත්ති පත්‍ර ගත්තාම ඒගොල්ලෝ මත දාන්නේ ඒගොල්ලන්ට ඕන විදියට. සමහරට මගේ ඉන්ටර්විව් එකක් ගත්තොත් මගේ ඉන්ටර්විව් එකේ නරකම කැල්ල තමයි මේ විද්‍යුත් මාධ්‍යෙත් දාන්නේ. අර මුළු කතාවම දාන්නේ නැහැ. එතකොට පල්ලෙහාට ගලාගෙන යන්නේ වැරදි මතවාදයක්. ඒ නිසා මේ අහිංසක මිනිස්සු ඇති හැකි බලපුලුවන්කාර. දේශපාලනය කිරීමට විවේකයේ ඇති. ඒක සඳහා ධනෙ ඇති. ඒක සඳහා ප්‍රචාරණ මාධ්‍යයන් ඇති. ඒ වගේ මාධ්‍යකරු අයිතිකාරයෝ කවුරු වුණත් ඒගොල්ලන්ගේ මතය තමයි මේ අහිංසක මිනිසුන්ගේ දාන. ඒ නිසා බිම් මට්ටමත් මුදුනේත් අතර විශාල පරාසයක් තියෙනවා. පරාසයක් තියෙනවා. ඒ නිසා මම දකින්නේ නායකයෙක් කියන්නේ මේ අහිංසක මිනිසුන්ට නායකත්වය දෙන අය. එතකොට සමහර වෙලාවට අහිංසක මිනිසුන් නොදැනුවත්කම නිසා යම් යම් මතවල ඉන්නවා. එතකොට ඒකට එරෙහිව කටයුතු කරන ද්‍රෝහියෙක් කියලා හිතනවා. නමුත් කල් යනකොට තේරුම් ගන්න සත්‍ය මොකද්ද කියලා. නෙල්සන් මැන්ඩලාට, මහත්මා ගාන්ධිට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේට, බුදුන් වහන්සේට මේ මහජනතාව නිවැරදි මාර්ගයට ගෙන එනකොට ඔවුන්ගේ විමුක්තිදායක වෙන උන්වහන්සේලාට විරුද්ධව මහජනයා දඬුවම් දුන්නා. නමුත් ඒවා ගානකට ගන්න නැතුව උන්වහන්සේලා හරි දේ වෙනුවෙන් පෙනී හිටියා. කොටිම කියනවා නම් ලෙඩාට ඕන විදිහට නෙවෙයි බෙහෙත් දෙන්න ඕන. දොස්තරට ඕන විදිහට බෙහෙත්. දොස්තරනේ රෝග ලක්ෂණ, රෝග නිදාන, රෝගීට ප්‍රතිකාර බෙහෙත් දන්නේ. නේද? මට පැණිරා බෙහෙතක් දෙන්න කිව්වට ඒක දෙනවා නම් එයා දොස්තර කෙනෙක් නෙවෙයිනේ. මට ඔබතුමා හින්දා මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. මේ ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක සහ මාධ්‍යකරුවෙක් විදිහට මට ලැබිලා තියෙන නිදහසත් මම උපරිමයෙන් පාවිච්චි කරලා ඇත්තම අහන්න ඔබතුමා ඇත්තම කියන්නේ. දැන් 2002 වකවානුව වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව සටන් විරාමයක් ගැන සාකච්ඡාවකට එනවා. ඒ වෙනකොට රටට බරපතල ප්‍රශ්න තිබුණා ත්‍රස්තවාදයෙන්. ඒ නිසා එතුමා ප්‍රමුඛ පිරිස දැක්කේ මේ වෙලාවේ යුද්ධයක් නෙවෙයි වෙනත් ක්‍රමයකින් මේ යුද්ධය අවසන් කරන්න. නමුත් මොන ප්‍රශ්න තිබුණත් එදා විරුද්ධ පක්ෂය මේකට සහයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයකට යනවා. ඒ යුද්ධයකට යන වෙලාවෙත් ওই ප්‍රශ්න ඔය විදිහට තිබ්බා විපක්ෂයේ සහයෝගය යුද්ධයට ලැබෙන්නේ නැහැ. දැන් අමුවේ රටේ මිනිස්සු මැරෙද්දි දළදා මාලිගාවට පහර දෙද්දි මා බැංකුවට පහර දෙද්දි උච්චර පේන්න ජීවිත දේපල හානි වෙද්දි දේශපාලනයේ පොදු මතයකට එන්නේ නැහැ. එහෙම තියෙද්දි අද අතින් අල්ලන්න බැරි යම් යම් කරුණු කරන කොටගෙන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට වැඩ කරන්න එනවා. අපිට නොතේරෙන මොන හරි රහස් කිව්සුම්, තුන්වෙනි න්‍යාය පත්‍ර, වරදාන, වරප්‍රසාද මේ වගේ දේවල් තියෙනවද දන්නේ නැහැ කියලා මට සාධාරණ සැකයක් එනවා. මම හිතන්නේ මේ தত্ত্বය කිසිම දේශපාලනඥයෙකුගේ නිර්මාණයක් හෝ නිෂ්පාදනයක් හෝ නෙවෙයි අද තියෙන தত্ত্বය. මේ தত্ত্বය ස්වභාවිකව කාලාන්තරයක් තිස්සේ වෙච්ච දේවල් වලට ජනතාව අතරින් මතුවෙච්ච નિસર્ગ උත්තරයක් කියලා මම කියන්නේ. මේ පක්ෂ දෙක එකතු කරන්න බෑනේ. දැන් බලන්න වෙච්ච වැඩේ මොකද්ද කියලා. වෙච්ච වැඩේ මොකද්ද කියලා බලන්න. කවුරුවත් සැලසුම් හදලා ගිවිසුම් ගහලා කරන්න පෙර උත්තරයක් ආවා. මොකද්ද? අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් එක්සත් ජාතික පක්ෂයේ අනිත් අයගේ ඡන්ද වලින් ජනාධිපති වුණා. එතකොට මේක මෙතෙක් තිබුණු ක්‍රමයට වඩා වෙනස්නේ. ඊට පස්සේ ආණ්ඩුව ඇතුලේ පාර්ලිමේන්තුව ඇතුලේ 127ක් බහුතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. රනිල් මහත්තයා ගමති වුණා. නේද? නේද? එතකොට ඒකත් මේ කවදාවත් නොවන සංසිද්ධියනේ. ඊට පස්සේ අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට විරුද්ධව වැඩ කරුවා. අපි ඔක්කොම අද අපි එතුමගේ නායකත්වය පිළි අරගෙන තියෙනවා. නේද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට විරුද්ධව වැඩ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වෙලා තියෙනවා. අද දැන් මේ දෙගොල්ලම එකතු වෙනවා විතරක් නෙවෙයි මේකට හෙළවුරුමේ මේකට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ කොටස්කාරයෙක් නුනට මේ ආණ්ඩුව බිහි කරන්න විශාල වැඩ කොටසක් කරපු ජනතා විමුක්ති පෙරමුණ නේද? නොයෙකුත් සංවිධාන රාශියකින් අද බලපුවාම මේ ඔක්කොම පිවිතුරු හෙටක් හෙළවුරුමේ රාජ්‍ය නොවන සංවිධාන අපේ මාදුළුව සෝබිත හාමුදුරු උගතුන් බුද්ධිමතුන් සුළු ජාතිකයන් මේ සියල්ලගම යම් සහයෝගයක් ලබන තත්වයකට මේ රජය අදපත් වෙලා තියෙනවා. ඒක හොඳයි.
ඒ හොඳ මොකටද අවශ්‍ය දේ කරන්න. ඇයි එහෙම වුනේ? මේ කිසි කෙනෙකුට තනියෙන් ජයග්‍රහණය කරන්න බැරි වෙච්ච නිසා. ඒ නිසානේ එක එක්කෙනා වුණා. අත්ත කතන්දරේ ගත්තොත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙතෙන්ට නාවනම් මේ ජයග්‍රහණය ලබා ගන්න බෑ. ඇත්ත කතන්දර. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයලා ඔක්කොම එකව වෙලා ඒ ජයග්‍රහණය දුන්නා. රනිල් මහත්තයාට අගමැති වෙන්න බෑ. මේ අය ඔක්කොම මෙතන සහයෝගය එන මේ පේනවද අර තොරණේ ඒ දවස්වල වයර් ගැට ගහලා දුන්නේ නරකටනේ. හොරකම. දැන් වෙලා තියෙන්නේ මොකද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒකාධිපති බලතල අයින් කරන්න. දූෂකයන් විරුද්ධව සටන් කරන්න. නේද? මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. අද මේ ඔක්කොම එකකට එකක් ගැට ගහලා තියෙනවා. මේක තේරුම් ගන්න බැරි වුණාට ටික කාලයක් යනකොට ජනතාව තේරුම් ගනි ඒ ක්‍රියාදාමයේ සිද්ධ වෙනකොට මේක හොඳ දෙයක් කියලා. ඇමතුමනි දැන් මේ ක්‍රමයේ මේ විදිහටම ඉස්සරහට ගියොත් පක්ෂය අභිබවා පුද්ගලයා මතුවීමේ ප්‍රවණතාවයක් එන්න පුළුවන් නේද? ඔව්. දැන් ඕකේ කාරණේ තියෙන්නේ දැන් පුද්ගලයාද පක්ෂයද? දැන් මම පක්ෂයක් ගැන කිව්වහම පක්ෂයට උඩින්නේ දෙයියෝ බුදුන් ඉන්නේ ලෝකේ. දෙයියෝ බුදුන් ඉන්නේ පක්ෂයට උඩින්. බුදුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ඒ ධර්මයේ බුද්ධ ධර්මයට ඉහළ එකක් තියෙනවද ඔය පක්ෂවල? නෑනේ. බුදු දහම ඊට ඉහළින් තියෙනවා. ඉරහඳ තියෙන්නේ පක්ෂයට ඉහළින්. නේ? ඔය ඉරහඳ මං හින්දා ගඟ ගලන්නේ මල් පිපෙන්නේ ඉර පායන්නේ සුවඳ හමන්නේ කිව්වට ඔයගොල්ලන්ට ඕන හැටියට නෙවෙයි වෙන්නේ. මෙයා වෙන්නේ අර පැත්තක ඉන්න ඉරහඳත් එක්කනේ. ඒක උඩින් තියෙනවා. ඊට හැම මිනිහෙකුටම පුද්ගලයව හෘද සාක්ෂියක් කියලා එකක් තියෙනවා. පක්ෂයක් කියලා එකක් තියෙනවා. පක්ෂයේ හෘද සාක්ෂිය දෙයියෝ බුදුන් ඉරහඳ වුණත් සෝභාගර්මයි. නේද? මේවත් එක්කනේ අපි වැඩ කරන්න ඕනේ. මේවත් එක්කනේ අපි වැඩ කරන්න ඕනේ. අන්තිමේදී මේ පක්ෂ මේ සියලු සංවිධාන තනතුරු පුද්ගලයෝ විය යුත්තේ පොදු ජනතාවගේ දේශීය යහපත සඳහා මේ කටයුතු කරන්න. ඒතකොට මම දකින දේ තමයි පක්ෂයක් අවශ්‍යයි පුද්ගලයොත් අවශ්‍යයි. හැබැයි මේවා ගැළපෙන්නේ පක්ෂයත් පුද්ගලයොත් ගැළපෙන්න ඕන රටට යහපතක් කිරීමේ කාරණේ සම්බන්ධයෙන්. දැන් උදාහරණයකට ගන්න දැන් තියෙන ක්‍රමයේ යටතේ පුද්ගලයා වැදගත් නැතුව නෑ. දැන් පුද්ගලයාගේ වැදගත්කම මනින්න මොනවද? සල්ලි, ධන බලය නේද? ඒක කොහෙන්ද හොයාගත්තේ කියන කාරණේ වැඩක් නෑ. නේද? අනිත් ඒවා යට කරගෙන යන්න තියෙන ශක්තිය. ඒ නිසා චරිත ලක්ෂණ, ඉතිහාසය, ගතිගුණ, උගත්කමට ඉහළින් අරව ඇවිල්ලා තියෙනවා. ඒවා පුද්ගලයොත් එක්ක බැඳිලා. දැන් අපි කියන්නේ අවශ්‍ය වෙන පුද්ගලයා මතුවීම අවශ්‍ය වෙන්න ඕන පක්ෂයක් තුල උනත් ගතිගුණ, කැපවීම, අදිෂ්ඨානෙ නේද? ඒවත් එක්ක ඒකක් තමයි මතු කරගන්න. ඒකෙන් පක්ෂයට හොඳයි. දැන් තාම කෙටිපිටුරක් දෙන්න ඔබතුමා හිතනවාද? ඉතාම කෙටිපිටුරක් දෙන්න. ඔබතුමා හිතනවාද මේ මන්ත්‍රීවරයෙක් නැත්නම් දේශපාලඥයෙකුගේ හෘද සාක්ෂ්‍ය හැම විටම මහජනයාට හිතවත් විදිහට ඔහු පාවිච්චි කරයි කියලා? දැන් මෙහෙමයි මේ හෘද සාක්ෂිය කියන කාරණේ හරි අමාරුයි මොකද්ද කියලා තීන්දුව කරගන්න. කියන්නේ අලුගෝසුවට හෘද සාක්ෂියක් තියෙනවා. දැන් මරණයට එල්ලා මරණ මිනිසයා ඒක එල්ලා මරනකොට කම්පාවක් ඇති කරගන්නේ. ඇයි එයා හිතනවා මම නෙවෙයි මේ දේ කරන්නේ. මේක මගේ ඩියුටි එක. මේක මගේ ජොබ් එක. නේද? ඉතින් එල්ලා මැරීමේ අලුගෝසු හෘද සාක්ෂිය හදා ගන්නවා. මේකෙන් මට පව් නෑ. මම මැරුවේ නෑ. මට ඕන දෙයක් නෙවෙයි කරේ කියලා. නේද? දැන් ඔය IS ත්‍රස්තවාදී අර පීයෙන් කපන්නේ මිනිස්සුව ගෙනිල්ලා අර ප්‍රෝලිම ගහගෙන ඒ මිනිහා හිතන ඇති ලෝකේ අති උතුම් වූ සුද්ධෝත්තම නේද? මහා පින්වන්ත වැඩේ යා කරනවා කියලා එයා හිතනවා ඇති. හිතට බල කරලා දත්ත ටික බාගත්තාම මම කරන වැඩේ හරි කියලා මගේ හෘද සාක්ෂිය කියනවා මම හරි කියලා. දේශපාලඥයා ওই වැඩේ ওই විදිහට කරාට ඔහුට හරි කියලා හිතන දේ හැම විටම අපිට හරිද? අපේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරන්න ඕන දෙකුත් මෙතන තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු පුංචි විරාමයක් අරගෙන. ලංකාවේ දේශපාලන ඉතිහාසයට එකතු වෙන තීන්දුවක් ඊයේ දේශපාලන පක්ෂ එකතු වෙලා ගත්තා. ඒ තමයි ජාතික ආණ්ඩුවක් පිළිබඳ තීන්දුව. ජාතික ආණ්ඩුවට අලුතෙන්ම එක්වුණු අමාත්‍යවරු අතර ඔවුන්
රූපවාහිනී සාකච්ඡාවකට පැමිණීමේදී මම හිතන්නේ ITN එක මුලින්ම ආරාධනා කරේ රෙජිනෝල් කුරේ මැතිතුමාට ගුවන් සේවා මැතිතුමාට මම හිතන්නේ සමස්ත මාධ්‍ය තුලත් මම හිතන්නේ මේ පිළිබඳව මුලින්ම කතා කරන හෝ මුල්ම කතා කරන කිහිප දෙනා අතර ඔබතුමා ඉන්නවා. ඔබතුමා කතා කරන මාතෘකාවද ගොඩ දෙනෙක් බලයි හේතුව මේ මොකද්ද ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් මේ අලුතෙන් එකතු වුණු පිරිස දරන අදහස කියන එක දැනගන්නත් එක්ක. ඔය කරුණු පැහැදිලි කරගෙන යන අතරතුර මම මෙහෙම දෙයක් ඔබතුමාගෙන් අහනවා. අපි කතා කරමින් හිටියේ മന്ത്രിවරයාගේ හෘද සාක්ෂිය සහ ඡන්දදායකයාගේ හෘද සාක්ෂිය එකට පෑහෙනවද කියන එක. පහුගිය ආණ්ඩුව වකවානුවේදී අතිගරු ජනාධිපතිතුමාට උදව් කරන්න එවකට මහින්ද රාජපක්ෂ මැතිතුමාට උදව් කරන්න ආපු ගොඩක් දේශපාලඥයෝ කිව්වේ අපි හෘද සාක්ෂියට එකඟව ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න එතුමාට එකතු වෙනවා කියලා. හැබැයි ටිකක් කල් යනකොට මම හිතන්නේ රටේ මහ ජනතාවට අපිට පැහැදිලිව දැනුණා දෑත් ශක්තිමත් කරන්න ආපු අය තමයි එතුමාගේ දෑත් සමහර තැන්වල දුර්වල කළේ. මම හිතන්නේ ඔබතුමාලට දැනෙන්න ඇති. මේ දේශපාලනයේදී හයිය දෙනවා කියලා එන අය හයිය දෙන්නේ නැති බව අපි ඉතාම ප්‍රත්‍යක්ෂවත් විඳලා තියෙනවා. මේ අවස්ථාවේ එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්ද ඇමතිතුමා? නෑ ඔබතුමායි ඇති කරන සැකය ලෝකේ පවතින තාක්කල් පවතිනා වූ සැකයක්. උදාහරණයක් ඇටියට කාන්තාවක් පුරුෂයෙක් විවාහ කරගන්නකොටත් විශ්වාසයේ සමගම සැකයකුත් තියෙනවානේ. දැන් මම මේ උච්ච පක්ෂ පැත්තකට දාමු. අපි සාමාන්‍ය ජීවිතය ගමු. දෙදෙනෙක් එකතු වෙනකොට කියයි මට මුළු ලෝම ඔබයි මගේ මුළු ලෝම ඔබයි කියලා කියයි. නමුත් එහෙම නෙවෙයි. මේක වස්තුන් දෙකක්. ප්‍රපංච දෙකක්. නේද? ප්‍රාර්ථනා දෙකක්. ඒ නිසා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. සැකේ. හැබැයි සැකේ යම් ප්‍රමාණයකට විශ්වාසය තහවුරු කරන්න අදාළ වෙනවා. විශ්වාසය පමණක් තිබුණොත් ඒක අන්ධ භක්තියක් වෙනවා. ඒ අන්ධ භක්තිය තුල වැරදි දේවල් වෙන්න ඉඩ තියෙන අවකාශය හුඟක් වැඩි. පොඩක් සැකෙන් තියෙනකොට ඒ කියන්නේ 95ක් විශ්වාස කරලා 5ක් අවිශ්වාස කිරීම ගුණදායකයි. මොකද ඒ පහෙන් අර 95 ආරක්ෂා වෙනවා. සම්පූර්ණයෙන්ම ඇදහිල්ලක් ආගමක් භක්තියක් කරගෙන ගියොත් එතන ඒකම කඩා වැටීමට බිඳ වැටීමට මූලික හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ සමාජ ආණ්ඩු පක්ෂ වැඩ කරනකොට විශ්වාසය හා අවිශ්වාසය මුසු හැඟීමක් උඩ තමයි වැඩ. දැන් උදාහරණයකට ජාතික ආණ්ඩුව කොහාට යයිද මිනිසුන්ගේ මතයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා ඒක දිය වෙලා නැති වෙලා යයි. එක්සත් ජාතික පක්ෂය හිතනවා වැඩේ විනාශ වෙන්නයි යන්නේ නේද? දෙගොල්ලම බරපතල සැකය වැඩිපුර ගියොත් මේ පර්සන්ටේජ් එක ප්‍රතිශතය වැඩිවොත් මේක බිඳෙනවා. සැකේ වාසිය කාටද? ඔව්. සැකේ වාසිය හතුරට. ඒ නිසා මම දකින්නේ මේක යථාර්ථවාදීව එවැනි ප්‍රශ්න තිබෙන බව තේරුම් ගනිමින් ජනතාවගේ යහපත සඳහා කැපවීමකින් දෙපැත්තෙම කැපවීම වෙන්න ඕන. දෙපැත්තෙම පරිත්‍යාගශීලී වෙන්න ඕන. ඒක අනුව තමයි යන්නේ. මම මේ කියන්නේ පරම පවිත්‍ර පිවිතුරු ලෝකයේ තියෙන ඊටාම ආදර්ශ බවට අපේ ආණ්ඩුව පත් වෙනවා කියන එක නෙවෙයි. මේකෙත් මස් මාළු කිරි බිත්තර කන ක්ලේශ දෝෂ රාග මෝහ තියෙන මිනිසුන්ගේ සුසැදි ප්‍රපංචයක් මේ නේද? ඒ නිසා ඒව වෙන්න පුළුවන්. නමුත් මේ සියලු දේ අතරින් ජනතාවට යහපතක් කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට මේ රට මෙතෙක් කරගෙන ආපු ස්වරූපය තුළ වැරදි සිද්ධ වුණා වගේම රට ඉදිරි ගමනකුත් ගියානේ. යම් ප්‍රමාණයක් ඒ ඉදිරි ගමන අපට ඇතිතරමට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. නමුත් ඉදිරියට මේ අපි මාක්ස්වාදී ඉගෙන ගන්නකොට කියන්නේ ඉතිහාසයේ ඉදිරියට ගමන් කරන්නේ සර්පිලාකාරව කියලා. සර්පිලාකාර කියන්නේ සර්පෙක් ගමන් කරනවා. සර්පෙක් ඉද්ද ගැහුවා වගේ කෙලින් ගමන් කරන්නේ නැහැ. ඒකට අවශ්‍ය ජවය සපයාගන්නේ දඟර ගැහෙනවා. කෙලින් වෙනකොට ඉස්සරහට තල්ලු වෙනවා. ආයිත් දඟර ගැහෙනවා. කෙලින් වෙනකොට ඉදිරියට යනවා. කාල් මාක්ස් ලෝකය ගැන විග්‍රහ කරනකොට කිව්වේ සමාජයේ ඉදිරියට තල්ලු වෙන්නේ මේ දෙපැත්තේ දෝලණය වීමෙන් ලැබෙන ශක්තිය තුල කියලා. නේද? එතකොට එහෙම තමයි ඉස්සරහට ගමන්. බලන්නකො රෙජිනෝල් කුරේ කියන දේශපාලඥයා යටපත් කරමින් ඒ ගුරුවරයා ඉස්මතු වෙන ආකාරය සහ එතුමා කරුණු පැහැදිලි කළ දෙන විදිහ හරි ආකර්ශනීයයි සහ ඒ නිසා මට හිතෙන එතුමන්ගේ මේ දේවල් දිගින් දිගටම ප්‍රශ්න කිරීම මට භාග්‍යයක් කියලා ලැබුණ අවස්ථාවක් කියලා. අමතුමනි දැන් අපි මේ මෑත කාලිනව එක්තරා විදිහක වාසනාවන්තයි කියලා හිතනවා. මොකද මේ දේශපාලනය හරි
අමුතු තැන් අපිට අත්විඳින්න ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අද අපි අත්විඳිනවා බලය එක්තැන් කරගෙන සමාජ මෙහෙවරක් කරන දේශපාලන පක්ෂ එකතු වෙන තැනක්. අනිත් පස්සේ අපි මීට කාලයකට හිතේ දැක්කා බලය එක්තැනකට කේන්ද්‍රගත වුණු සහ ප්‍රබල දේශපාලන සංවිධාන පක්ෂ. ඔය අතරින් වර්තමානයේ පිළිබඳව කතා කරන අතරතුරම දැන් ඔබතුමා සඳහන් කළා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට උදව් කරපු අය. මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් මේ රටේ ජනතාවගේ එහෙම අප්‍රසාදයක් නැහැ. මොකද එතුමා මේ රටේ යුද්ධයක් ඉවර කරපු කීර්තිමත් නායකයෙක්. එතුමාට වරදින තැනටපත් වෙන්නේ සහ ඒ තරම් බලයක්, ඒ තරම් කීර්තියක්, ඒ තරම් විශ්වාසයක් තියාගන්නපු රාජ්‍ය නායකයෙක් ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වෙන්නේ ඔබතුමා හිතන්නේ ජනතාව ගත්ත වැරදි තීන්දුවක් නිසාද නැත්නම් එතන මොනවා හරි එවැනි චරිතයක් පවා බිඳවට්ටන්නට තරම් අඩුපාඩු එවකට ඔබතුමා නියෝජනය කරපු දේශපාලන සන්දර්භය තුළ තිබුණාද? දැන් ඇත්ත වශයෙන්ම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුග පුරුෂයෙක්. එතුමා මේ රටේ යුද්ධය අවසන් කළා. ඒ වගේම මහා සංවර්ධන වේගයත් ඇතුල් කරා. නමුත් එතුමා මේ විදිහට තමන්ගේ දේශපාලන අවසාන වකවානුව ගෙවිය යුතු කෙනෙක් නෙවෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විශ්‍රාම ගියා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විශ්‍රාම ගියා. මේ තරම් සේවයක් කරපු මේ නායකයා පරාද වුණා. විශ්‍රාම යා යුතුව තිබුණ එක පරාද වුණා. දැන් බලන්න ඒකේ වෙච්ච මේ දෛවෝපගත සිදුවීම. නිසා මම හිතන්නේ බලය ලැබීමේදී තමයි දූෂණය වෙන්නේ. දැන් අපි හිතමු ලස්සන කාන්තාවකටනේ කයි කතන්දර හැදෙන්නේ ගමේ. නේද? රුව ගුණ ඕජස තේජස නැති විරූපී කාන්තාවක් රෑ 12ට පාරේ තනියම ගියත් කිසි ගෙරෙන්කින් කරදරයක් නැහැ. නේද? ගිනි දවල් 12ටවත් ගිහිලා බේරෙන්න බැරි අර වගේ සුන්දරත්වයක් තියෙන කෙනෙකුට. ඒකට බලය කියන එක ස්වභාවයෙන්ම දූෂණය වෙන්න තියෙන අවකාශය වැඩි. බුද්ධ ශාසනය පවා විනාශ වුණානේ මේ සම්පත් වැඩියෙන් ලැබීම. බුද්ධ ශාසනය ව්‍යාප්ත වීම, ලාභග්ග මහත්තතා, වෙපුල්ල මහත්තතා කියලා ශාසනයේ පරිහානියට හේතු කාරණා කියලා තිබුණා. ඒ වගේ අපිත් සෑහෙන කාලයක් බලය හිටියා. අධි බලයක් පාවිච්චි කරා. ඕකට එන ඕනම කෙනෙකුට ඕක වෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටත් ඒක වුණා. ආර්. ප්‍රේමදාස මහත්තයාටත් වුණා. අපේ සෑම නායකයෙකුටම ඒ මොකද අධි බලයක් ඉතා වැඩි කාලයක් පාවිච්චි. ඒ නිසා මේකේ වරද තියෙන පුද්ගලයාටත් වැඩිය මේ ක්‍රමයේ. මේ විධායක ජනාධිපති ක්‍රමයක්, මැතිවරණ ක්‍රමයක් අපේ මුළු දේශපාලන සංස්කෘතියම කිලිටි කරන්න විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ නිසා තමයි අපි මේ යහපාලන මෛත්‍රී පාලසිරිසේන මැතිතුමා ඉදිරිපත් කරන යහපාලනය තුළ ඒකට අවශ්‍ය පදනම් ගලවලා දාන්න. ඒ කියන්නේ විධායක ජනාධිපතිගේ බලතල ඉවත් කිරීම. දැන් බලන්න මුක්තිය අධිකරණ ඉදිරියේ මොන වරද්ද කෙරුවා. එතුමා පාර්ලිමේන්තුවේවත් විවේචනය කරන්න බෑ, ඒක කපලා දාන්න. හරි? ඒ තරම් බලයක් එතෙන්ට එකතු කරලා තිබුණා. ඒ නිසා ඒ බලය තුලින් නොමග යවන ගතිය වැඩි. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාට නෙවෙයි ඕන කෙනෙකුට වෙන දෙයක්. මින් ඉදිරියට වෙන කෙනෙකුත් වෙනවා. ඒ නිසා මේක මෙතනින් අයින් කරන්න ඕන. ඊළඟට බලන්න ඒ බලය මෙයා වෙනකොට බලය වැඩි වෙනකොට ඔළුව වැඩ කරන්නේ නැතුව යනවා. ඔක තියෙනවනේ කතන්දරයක්. බලේ තියෙන අයට ඔළුව නැහැ, ඔළුව තියෙන අයට බලේ නැහැ කියලා. බලය වැඩි වුණාම මේක ඉක්මනින් අඩු වෙනවා. දැන් අපිට තව අවුරුදු 2ක් මේ රාජ්‍ය බලය පාවිච්චි කරන්න තිබුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව විසිරවන්න ඕන ලබන අවුරුද්දේනේ. අපි කලින් විසිරවගත්තේ කාගෙන් අහලා? නේද? ඉතින් ඒ වගේ ඒ වෙලාවේදී නොයෙකුත් අය එතුමාගේ ඔළුවට දමපු දේවල් ඒක නිවැරදි කරගන්න එතුමාට බැරි වුණා. නේද? එතකොට එතුමා විසින් එතුමා පිළිබඳව ගොඩනගාගත්ත චාටුකාර, කේවට්ට, නිවට, වන්දිබට්ට, සට්ටම්බි, ස්තෝත්‍ර ගීත ගායනා කරන විසින් එතුමාගේ ඇස් අන්ධ කරලා දැම්මා. සත්‍ය පෙරෙන්නේ නැතුව ගියා. නේද? ඒක බොහෝ නායකයින්ට වෙනවා. බොහෝ නායකයින්ට වෙනවා. ඉතින් ඒක තමයි එතෙන්දි වෙච්ච කනගාටුදායක සිදුවීම. එතුමා රාජ්‍ය පාලනයට පොතක් කළ යුතු දේ සහ නොකළ යුතු දේ කියන සියල්ල එතුමාගෙන් ඉගෙන ගන්න පුළුවන් කියන එක වෙන්නට ඕන ඔබතුමා ඔය කිව්වේ. ඔව් එතුමාගෙන් අපි ඉස්සරහට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ඔක්කොගෙම ওই ටික ඉගෙන ගන්න ඕන. අපි කවුරුත්. හොඳයි. දැන් අපි
ඔබතුමා සම්බන්ධයෙන් කතා කරනකොට එක තැනකදී ඒ කියන්නේ දේශපාලනයේ ඔබතුමා පෞද්ගලිකව දැඩිව විවේචනය කරනවා අපි අහලා නැහැ. ඔබතුමා සම්බන්ධයෙන් එහෙම බරපතල විවේචන අපි අහලා නැහැ. සමාජයේ දූෂිත කතිකාවක් අපි අහලා නැහැ. ඒ නිසාම අපි ඔබතුමා මූලිකව තෝරාගත්තේ අද අපේ සාකච්ඡාවට ගෙන්න ගන්න. මොකද ගෙන්නනකොට පස්සේ අපිට බැනුම් අහන්නත් බෑනේ. දැන් මේ ඇයි ඉස්සෙල්ලාම ගෙනාවේ මෙහෙමද කියලා අහයි අපෙන්. ඒ නිසා අපිත් දැත් පිරිසුදු කරගන්න ඕන නිසා අපි මූලිකව ඔබතුමාට ආරාධනා කළා. දැන් නමුත් එක තැනකදී ඔබතුමා විශ්වාස භංගයකට මුහුණ දෙනවා. කාගේ විශ්වාසයද ඔබතුමා ඔය විදිහට භංගස්ථාන කළේ? මං ඇහුවොත් හෘද සාක්ෂි පාවිච්චි කරලා උත්තරයක් දෙන්නකෝ. කාගේ විශ්වාසයද භංග කළේ? මං හිතන්නේ දේශපාලනඥයන්ගේ. ජනතාවගේ නෙවෙයි. ජනතාවගේ විශ්වාසය මම බින්දේ නැහැ. අපි බස්නාහිර පළාතේ ඉන්නකොට ඒ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරු 104යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණේ 34 දෙනයි. ඒකට 104ක් බලයේ තියෙන තැනක 34ක ආණ්ඩුවක් ගෙනියන්න බෑ. බෑ. ඒ වෙලාවේදී අපි ඕකට නොයෙකුත් කණ්ඩායම් වල සහයෝගයෙන් තමයි ඒ කාරණේ ගෙනිච්චේ. ගෙන යනකොට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් එකතු වෙලා මට විශ්වාස භංගයක් ගෙනාවා. එල්ලා චෝදනා වගේක් ඉදිරිපත් කෙරුවා. ඔප්පු කරන්නේ නැතුව. ඒක ඉතින් බහුතරය කැමති නම් ඉතින් යන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී හැටිනේ. ඒ නිසා වැඩි බහුතරයක් එක ගෙනාපුවාම ඒ බහුතර යෝජනාවෙන් මාව අයින් කළා. හැබැයි සුමානකින් මම නැවත මහ ඇමතිවරයා වුණා. නැවත උනේත් එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයේ සහයෝගයෙන් මම නැවත වතාවක් ඒ තැනටපත් වුණා. මොකද ඒකට හේතු උනේ එතන තිබුණේ ඒ වෙනුවෙන් චෝදනා ගෙනාපුවම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පත් කෙරුවා අර ඇඹිලිපිටියේ සිසු ඝාතන නඩුවේ හිටපු මහා විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහත්තයා මහා කොමිසමකට ගෙනාවා. ගෙනලා ඒ අයටත් ඔක්කොටම ඇවිල්ලා සාක්ෂි කියන්න කිව්වා. ඒ චෝදනාව ගෙනාවපුවා සාක්ෂි කියන්නවත් ආවේ නැහැ. නැතෝ මාව නිදොස් කොට නිදහස් කරා සියලු චෝදනාවල්. ඒ නිසා මම එකෙන් පැහැදිලිව මම කිසි කෙනෙකුගේ විශ්වාසය බින්දෙන්නේ නැහැ. නමුත් දේශපාලන ප්‍රොජෙක්ට් එකක් දේශපාලන ව්‍යාපෘතියක් අනුව ඔහු අයින් කරන්න ඕන අපේ ගමන යන්න. එක සැරයක් මට මතකයි ජනතා විමුක්ති පෙරමුණ මට වෙඩි තියනකොට එළවෙලව ගහනකොට මම ඒ අයගෙන් ඇහුවා ඇයි ඔබ මට මෙසේ කරන්නේ? මම ඔබගේ ප්‍රතිපත්තියට විරුද්ධ බවයි ඇත්ත. නමුත් ඔබව පාවා දෙන්න ඔබ ඝාතනය කරන්න ඔත්තු දීලා නැහැ මුකුත් කරලා නැහැ ඔයගොල්ලෝ මේව නැහැ. ඇයි මට මේව කරන්නේ? ඔබ අපේ ගමනට බාධාවක් බාධා ඉවත් කිරීම අපේ තීන්දුව. නිසා ඔවුන්ගේ ගමනට මාව බාධාවක් වෙනකොට මාව ඉවත් කරන්නේ වැඩි කළා. අවංකව කන්නඩියක් ඉස්සරහට කියලා කල්පනා කරලා බැලුවොත් තමන්ම කියවා ගත්තොත් රෙජිනෝල් කුරේ කියන චරිතය ඇතුලේ අදටත් වැඩිපුර ඉන්නේ රෙජිනෝල් කුරේ වැඩිපුර අත්පත් කරගෙන ඉන්නේ ජේපී කාර්යයක්ද ශ්‍රී ලංකා කාර්යයක්ද එහෙම නැත්නම් වෙන කවුරු හරි මම හිතන්නේ මම මංගා වැඩිපුර ඉන්නේ මේ එකකටවත් අයිති නැති මෙදිහත් මිනිස්සු කියලා. වැඩිපුරම ඉන්නේ. ඒ කියන්නේ මම මේ යමක් කතා කරනකොට අන්තවාදී වෙන්නෙම නෑ මම. පක්ෂයේ හිටියත් මම අන්තවාදී වෙන්නේ නෑ. දැන් උදාහරණයක් ඇටියට UMP හොරත් හොරා ශ්‍රී ලංකා හොරත් හොරා කියනකොට මම පාක්ෂිකයෙක්ද මම මධ්‍යස්ථවාදීද? මධ්‍යස්ථවාදී. හැබැයි පක්ෂයක් තුල ඉන්න මිනිහෙක්. හැබැයි පක්ෂයක් තුල ඉඳගෙන හරි දෙයට හරි වැරදි දෙයට වැරදි. දැන් උදාහරණයක් ඇටියට ඒ පක්ෂයේ ඉන්න ගමන් සරත් ෆොන්සේකා මහත්තයාට කරපු දේ ගැන අපි කම්පා වුණා ඇතුලේ ඉඳගෙන. කම්පා වුණා. හරිද? ඒකට විරුද්ධ නොයෙකුත් පුළුවන් තරමින් අපි කතා කළා. නමුත් අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරුව. ඒ වගේ දේවල් තිබුණා. ඒ වගේම දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට යම් කෙනිහිලි කරනකොට අපිට වේදනාවක් ඇති වුණා. අපි එතුමා වෙනුවෙන් පෙනී හිටියා. එතුමා වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරා. ඒ වගේම එතුමා වැරද්දක් කරනකොට ඒක වැරදි කියලා කියන්න මට පුළුවන්කම තිබුණා. ඒ නිසා මම දුක් විඳා. මම කියන්නේ මම හිතන්නේ මම ඇත්ත වශයෙන්ම වැදගත්ම නැති චරිතයක් බවට පත් වුණා. නමුත් මම මගේ පිළිවෙත වෙනස් කළේ නෑ. හරි දේ හරි වැරදි දේ වැරදි කියන මතේ මම දිගටම හිටියා. පෞද්ගලික ප්‍රශ්නයක් ඇහුවොත් එimhe ඔබතුමාගේ කොණ්ඩේ යන්නේ අගලටද? නෑ දී කොණ්ඩේ මගේ තාත්තගෙත් වැඩිය නෑ. මේක ආරෙට එන එකක්. දෙවෙනි එක
මම ඉතින් අර එදාසල ටියුෂන් කරන කාලේ මෝටර් බයිසිකල් එකේ හෙල්මට් එක දාගෙන උදේ දැම්මාම හැන්දෑවට නිකන් ඒකෙනුත් සෑහෙන ප්‍රමාණයක් ගියා. ඊළඟට ටෙලි නාට්‍යයක දෙකක තුනක ඉතින් මේ රංගපාන්න ලැබුණු වෙලාවේ ලැබුණේ හාමුදුරු චරිත. ඒ හින්දා ඉතින් ඒක ගාන්න වුණා. පස්සේ මට හිතුණා මේක හරි පහසුවක් කියලා. අර සද්ධර්ම රත්නාවලිය ලියපු ධර්මසේන හාමුදුරුවෝ කියනවා හිස මුඩු කිරීමේ ඇති වාසිය කියලා. නේද? එතකොට ඒ කියන්නේ පීරන්න ඕනේ නැහැ, තෙල් ගන්න ඕනේ නැහැ, හොදන්න ඕනේ නැහැ. හරි ලේසි කියලා ඒ වගේ භික්ෂුන් වහන්සේ කෙනෙකුටත් මේක විදිහට යෝජනා කරලා තියෙන්නේ පහසු හා සරල භාවය නිසා. ඔබතුමා නැතිවීම දරාගන්නේ කොහොමද? අහිමිවීම දරාගන්නේ කොහොමද? ඒක තමයි. මම ලිව්වා මගේ මැතිවරණයට ගහපු අර ඡන්ද ඉල්ලලා ගහන පොඩි කාඩ් පතක්. ඒකේ මම ලිව්වා අපේ ගාන්ධි මැතිණිය ඉන්දියාවේ සෝනියා ගාන්ධිනේ නේ? සෝනියා ගාන්ධි, ඉන්දිරා ගාන්ධි කොයි ගාන්ධි? සෝනියා ගාන්ධි. මේ අන්තිම එක. කියන්නේ මේ දැන් මේ සෝනියා ගාන්ධි. එතුමිය මැතිවරණේ තරඟ කරලා දිනුවා. නමුත් අගමැති වුණේ මනමෝහන් සිං. එතුමිය ඒ කිරුළ අරගෙන මනමෝහන් සිංගේ ඔළුවේ තිබ්බා. බලන්නේ අහිමික. දැන් ශ්‍රේෂ්ඨ කිරුළ දරාගත්ත මනමෝහන් සිංද කිරුළ අතහැරිය සෝනියා. මම හිතන්නේ සෝනියා ගාන්ධිට වඩා වටිනවා කියලා. නෙල්සන් මැන්ඩලා, මහත්මා ගාන්ධි, හෝ චි මින්, චේ ගුවෙරා මේ හැම ශ්‍රේෂ්ඨයෙක්ම නායක ඒබ්‍රහම් ලින්කන් මේ ඔක්කොම දේවත්වයෙන් දේශපාලනයට ආවේ බදාගත්ත දෙයට නෙවෙයි අත්හැරපු දෙයට. බදාගත්න ඕනම මෝඩයෙකුට ඕනම සාමාන්‍ය මිනිහෙක් අයිති කරගන්න බදාගන්න හුඟක් ලෑස්ති. අත්හැරෙන්න ලෑස්ති බුදුහාමුදුරුවෝ වගේ. බුදුහාමුදුරුවෝත් අත්හැරියන්නේ නේද? ඒතකොට නෙල්සන් මැන්ඩලා හිරගෙදර අවුරුදු 20 ගානක් එක පාරයි තරඟ කළේ. ඊට පස්සේ අනිත් අයට දීලා පැත්තකට වුණා. අවුරුදු 25 30ක් ඉරේ ඉඳලා ආපිනේ තව පාරක් එන්න උත්සාහ කරන්න එපා. නෑ. එක පාරක් තරඟ කළා අනිත් අයට දීලා අයින් වුණා. ඒක නේද ශ්‍රේෂ්ඨත්වය. රෙජිනෝල්ඩ් කුරේව දේශපාලනයෙන් අයින් කරන්න කාටරි ඕන නම් කරන්න ඕන හොඳම වැඩේ මොකද්ද? රටේ හොඳ දේවල් කරපුවම අපි දේශපාලනය කරන්න තියෙන ඕනකම නැතුව යනවා. යහපත් නිවැරදි දේ කරනකොට ඒ නිවැරදි දෙයක් කිරීම සඳහා සටන් කිරීමට ඇති මිනිසුන්ගේ අවශ්‍යතාවය නැතුව යනවා. අපිට අද වෙලා තියෙන්නේ පවතින ක්‍රමය ගැන අපි තෘප්තිමත් නැහැ. ඒකේ වැරදි අඩුලුණුකම් ගොඩක් තියෙනවා. පාසල් යන කාලේ ඉඳලා මම බැංකුවේ වැස්සාව කරා. නීති විද්‍යාලයේ හිටියා. යන හොඳ ටියුෂන් ව්‍යාපාරයක් තිබුණා. සාර්ථක මිනිහෙක්. විශ්වවිද්‍යාලයේ හිටියා. මේ ඔක්කොම අතහැරලා ගියේ පවතින සමාජ රාමුව යහපත් කියලා හිතුන්නේ නැහැ මට. ඒක යහපත් කිරීම සඳහායි ආවේ. මේ දේශපාලනයට ප්‍රවේශ වුණේ ඒ සඳහා. එතකොට මම හිතන්නේ අපිට ඒ වැඩේ කරන්න වෙන්නේ නැහැ යහපත් පාලනයක් තියෙනවා. අපි දේශපාලනයට අවශ්‍ය නැහැ. යහපත් පාලනය කියලා කියන්නේ දේශපාලනයේදී අර මනෝරාජ්‍ය සංකල්පයට අදාළ දෙයක්ද කියලා මට හිතෙනවා. ඔබතුමා දේශපාලන ප්‍රවේශය ලබන්නේ යහපත් සමාජයක් හදන්න. අදත් ඔබතුමා යහපත් සමාජයක් හදන්න සටන් කරනවා. කවදා හරි දවසක ඔබතුමා දේශපාලනයෙන් සමුගන්නකොටත් මට හිතෙනවා ඔබතුමා ওই සටන් පාටේ මිදී කියලා. මොකද යහපත් සමාජයක් ඔය කියන තරම් හදන්න බැරි බව ඔබතුමාගේ සවිඥානික භාවයට තේරෙන්න ඕනේ කියලා මම හිතනවා. ඔව්. එතකොට දැන් බුදුන් වහන්සේගේ බණ අවුරුදු 2500 කියලාත් මේ රට හැදිලා නැහැනේ. උදේ ඇන්දෑවේ රේඩියෝ එකේ රූපවාහිනියේ පොය දවසේ කොච්චර කියනවද නේද? ක්‍රිස්තුස් වහන්සේ නේද මේ ආවත් මේක එහෙම කොයි තරම් මිනිහෙකුට මේක ඉවරයක් කරන්න බෑ. හොඳ නරක අතර අරගලේ සදාතනිකයි සදාකාලිකයි අනවරතයි නිරන්තරයෙන්. ඒක එහෙම වෙනවා කියලා නරක සම්පූර්ණයෙන් පරාජය කරන්න බැරි වෙයි කියලා අපි අතෑරියොත් මොකද වෙන්නේ? අතෑරියොත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වා වගේ දේශ සීමාව කරා අප ගමන් කරන්නේ නැත්නම් දේශ සීමාව අප කරා ගමන් කරනු ඇත. හොඳ සහ නරක අරගලේදී හොඳ මිනිස්සු ඒ වෙනුවෙන් පෙනී හිටමින් සටන් කරන්නේ නැතුව නිදාගත්තොත් අපේ ඇඟටත් උඩින් නරක ගලාගෙන යන්න පුළුවන්. නේද? ඒ නිසා ඔබතුමා කියන වගේ මේ අරගලේ සදාතනිකයි. නේද? බුදුන්ගෙන් නැවතුනේ නැහැ. මැන්ඩෙලාගෙන් නැවතින්නෙත් නැහැ.
අපෙන් මේක නවතින්නේ නැහැ. ඒ නිසා මේ සදාතනික අරගලේ අපි ඒ පැත්ත බාර ගන්නවා. ඉතින් අනිත් අය ඊටු ටික ඉස්සරහට ඉපදෙන අය කරයි. මට අවසර දෙන්නකෝ සමහර දේවල් ටික මෙහෙම අහන්න. දැන් දේශපාලනේ කතා කරන මිනිස්සු, යථාර්ථයේ කතා කරන මිනිස්සු, ආගම ධර්මයේ කතා කරන මිනිස්සු, මම කියන්නේ මේ වැඩිහිටි චරිත. ඔවුන් ගත්තාම ඔවුන් ජීවිතයේ සියල්ල කැප කරන්නේ මෙන්න මේ න්‍යායාත්මක දේවල් ප්‍රායෝගිකරණය කරන්න. ඔවුන් මහන්සි වෙන්නේ ඕකට. හැබැයි ඒ චරිතවල යම් යම් තැන්වල අපිට ඔවුන්ගේ කියවන්න ඉඩ නොලැබුණු සමහර දේවල් තියෙන්න පුළුවන්. මම අහනවා කවදා හරි දවසක තරුණියක් ඔබතුමාට කියලා තියෙනවද රෙජිනෝල් ඔය හරි සුන්දර මිනිහෙක් කියලා? රෙජිනෝල් ඔබ දැනෙන්න ආදරය කරන්න පුළුවන් මිනිහෙක් කියලා කවුරු හරි කියපු කෙනෙක් ඉඳලා තියෙනවද? දැනিলা තියෙනවද එහෙම? දැනලා තියෙනවා. දැන් මගේ හිටපු භාර්යාවත් එහෙමයි. එතුමිය මගෙන් සමුගත්තා. මිය ගියා. ඊට පස්සේ මං හුදකලාව සෑහෙන කාලයක් ගෙවුවා. ඊට පස්සේ මං දැන් නැවත විවාහ වෙලා තියෙනවා. එතුමිය මාත් සමග තාම සහෝදරාත්මකව දුක සැප බෙදාගෙන වැඩ කරා. මම වාසනාවන්ත වෙලා තියෙනවා. මගේ හිටපු භාර්යාවත් ඒ වගේම මට විශාල උදව්වක් දුන්නා. දැන් ඉන්න භාර්යාවත් මගේ සීළු කටයුතු වලින් සෙවණැල්ලක් වගේ. මං හරි වාසනාවන්තයි. ඔබතුමා ගායනා නොකරපු වෙන අය ගායනා කරපු ගීත අතර ඔබ වඩාත් කම්පණය වුණු, අපිට දැනුණු, අපි තුමු හැඬුණු, රිදුණු, වැදුණු, ඔබ තැවුණු පද රචනයක් මතකද, ගීතයක් මතකද යම් ප්‍රමාණයකට හරි? මට ගාක් වැදුණා මේ වික්ටර් රත්නායක මහත්මයා කියන පෙම්බර මදු මගේ කියන. සුරූපී දේහ විලාසය. මං ආසයි ඔබතුමාගේ හඬින් පෙම්බර මදු අහන්න. පුළුවන්ද? උදේ පාන්දර සෙමත් පටලැවිලා පෙම්බර මදු මගේ, පෙම්බර මදු මගේ, මා නැතේ ඔබෙන් මිදුනේ, සුරූපී දේහ විලාසේ මෙවේ මෙවේ නයනේ, පෙම්බර මදු මගේ, පෙම්බර මදු මගේ. අනිත් දේශපාලඥයන් තියෙන තැනකින් අපිට රෙජිනෝල් කුරේ කියන දේශපාලන චරිතය තියන්න බැරියයි. ඔහු කොහොම තිබ්බත් අනිත් චරිත වලට පොඩ්ඩක් උඩ එන්න උත්සාහ කරන්නේ ඇයි? නිකම් ඔහු උඩ එන්නේ ඇයි කියන එක ඔබට මේ සාකච්ඡාව සහ එතුමාගේ සමහර කුසලතාවයන් එක පැහැදිලි වේවි. කලාවට නොගියා නම් ඔය හිත කොහෙටද යන්නේ? කලාවට නොගියා නම් මම මීට වැඩි දරුණු මිනිහෙක් වෙන්න තිබුණා. මේ කලාවේ එකක් තමයි මේ sannivedanaye. ඒ කියන්නේ වින්දනය, සහවින්දනය, හැඟීම්. ඒක නිසා හදවත් මට සිලුටු කරනවා. ගොරෝසු භාවය අඩු කරනවා. ඉතින් අපි සාහිත්‍ය ඉගෙන ගත්තා පාසල් යන කාලේ. මට වාසනාව ලැබුණා සද්ධර්ම රත්නාවලිය බුත්සරණෙන් ටිකක් කියවන්න. ඊළඟට ගුත්තිලය, බුදුගුණ අලංකාරය, පූජාවලිය, තූපවංශය, ඊළඟට අභිඥාන ශාකුන්තලය, මග්ග ජාතකය, ඊළඟට යුගාන්තය වගේ මහා කලා පොත් විශාල ප්‍රමාණයක් අපේ විෂය නිර්දේශයට අන්තර්ගත වුණා. ඒක කියවීම නිසා භාෂා ඥානය වැඩි වුණා. ඒ වගේම කලාවට විශාල නැඹුරුවක් ඇති වුණා. ඉතින් ඒක ගැන මම හරි සන්තෝෂ වෙනවා. මේ දේශපාලනඥයෙක් වුණාට මං විතර මේක කියන්නේ නිස්කලංක කියලානේ. කිසිම ආවේගයක් නැතුව වැඩ කරන්න පුළුවන් මිනිහෙක් මම. පරාජයේදීත් සින්දුවක් කියාගෙන ඉන්නවා. කොයිතරම් කරදරයක් ආවත් කිසි දෙයක් ගණන් ගන්න නැතුව ඉන්නවා. ඒක මට කලාවෙන් උරුම කරලා දුන්න දෙයක්. තරුණ ජෝඩුවක් අතින් අල්ලගෙන ආදර බස් කීමින් යනවා දකින්නකොට ඔබතුමාගේ හිතේ මොන වගේ අදහසක් දෙන්නේ? මට හිතෙන්නේ කොච්චර සුන්දරද. දැන් කුරුල්ලෙක් කිරිල්ලියක් එක අත්තක කිචිබිචි ගන්නකොට දකිනකොට මට ඇති වෙන්නේ කොයිතරම් సౌందర్యාත්මක හැඟීමක්ද. ඒක රාගයත් එක්ක, ඒක ඊර්ෂ්‍යාවත් එක්ක සම්බන්ධ කරලා නෙවෙයි බලන්න ඕන. එවැනි ස්වභාවික සංසිද්ධියක් දෙසිදී දල් විදියට. නේද? මලක නේද? කුරුල්ලෙකුගේ නේද? ඒක දිහා බලනොන බොහොම ස්වභාවික දෙයක් හැටියට. හැබැයි ඒ සමහර අවස්ථාවලදී ඒකම දකිනවා අනේ මේ අහිංසක සුන්දරත්වය ප්‍රාර්ථනා කරගෙන යන අය
සමහරට කොයි තරම් වේදනාකාරී විදියට මේවා අවසන් කරගන්නවද කියන එකත් හිතෙනවා. මම මහලු වෙලා කියලා ඔබතුමාට දැනෙන්න වයස කීය පනින්න වේද? මම නම් හිතන්නේ මම නම් කවදාත් හිතෙයි කියලා. මොකද හිතෙන්නේ මේ තරුණකම තියෙන්නේ ගතේ නෙවෙයි සිතේ. දැන් මම දැකලා තියෙන බොහොම තරුණ අය. හැබැයි අඩි දෙකක් පයින් යන්නේ නෑ. හෝල්ට් එකේ ඉන්න පැය ගාණක් බස් එකේ එනකම්. මම දකිනවා 60 පැනපු මිනිස්සු කුඹුරු කොටනවා. මම දකින්න තරුණයර 60 පැනපු කුඹුරු කොටන එක. ගතින් මේ මස්පිඩු වලට තරුණකම දෙන්න බෑ. සිතුවිලි වලින් තමයි සදාකාලිකව අඩු නොවන තාරුණ්‍ය එකට ගියේ. ඒ නිසා අපි අලුත් දේවල් කියවනවා නම් අලුත් අදහසෙන් දැන් මට පොතක් කියවලා ඉවරනකොට පුදුම ඇඟට අලුත් ගතියක්. හොඳ සාකච්ඡා කරලා අලුත් දැනුමක් ලබා ගත්තා. ඒ වෙනුත් අපි අලුත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ ගතින් මහලු වුණත් සිතේ තෘප්තිය ලබා ගන්න පුළුවන් අපේ අර තියෙනවානේ ලස්සන කියන එක තියෙන්නේ බලනු ලබන වස්තු වෙනව බලනු ලබන්නාගේ ඇස් දෙකේ කියලා. ඒ වගේ දැන් බලන්න මේ පොල් සම්බෝලයි බතුයි කාලා කොච්චර සන්තෝෂයෙන් ඉන්න පුළුවන්ද? සමහර අය රස මසවුලු රස බොජුන් නේද? තරු පහේ හෝටල් වල ගිහිල්ලා කාලා එළියට බහිනකොට 7 අවුරුද්දකින් කාපු නැති කාලකන්නියෙක් වගේ මූණ. හැබැයි මම දැකලා තියෙනවා බොහොම සන්තෝෂයෙන් හරි ඒකනේ ඕන. ඒක තමයි කාරණේ. ලබන ආත්මය පුනර්භවය මේ දේවල් මම හිතන ඔබතුමා විශ්වාස කරනවා ඇති කියලා. විශ්වාස කරනවා නම් ඊළඟ භවයේ කවුරු වෙන්නද ඕන? මේ ආත්මේ නොලබුණු මොනවද ලබන ආත්මේ ලැබෙන්න ඕන? මේ ආත්මේ ලැබුණු මොනවද ලබන ආත්මේ නොලබෙන්න ඕන? මම කියන්නේ ලබන ආත්මෙත් මම මේ රටේම උපදින්න ඕන. මම හරි ආදරේ මේ රටට. කොයිතරම් රටවල ගිහිලා ආවත් මේ තරම් සුන්දර රාජධානිය ලෝකේ කොහෙවත් නැහැ. එක. දෙවෙනි එක මම ප්‍රාර්ථනා කරන දේ තමයි මම බොහෝ උත්සාහ දරුවත් ඒ උත්සාහය මට මමගේ හිතේ හැටි වෙන්නේ නැති මට අවශ්‍ය තරමට රටට සේවය කරගන්න බැරි වීමේ වේදනාව. මම ප්‍රාර්ථනා කරන්නේ මට මීටත් වැඩියෙන් හොඳට අනුන්ට සේවය කරන්න හැකියාව ලැබේවා. ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා අද අපිත් එක්ක නිස්කලංක 7:00 සාකච්ඡාවට බොහොම නිස්කලංක විදිහට සහභාගී වුණා. දේශපාලන රාක්කයකින් සමාජ සේවා පොතක් අරගෙන කියුවා කියලයි මට නම් හිතෙන්නේ. අද අපිත් එක්ක සාකච්ඡාවට ආවට ඔබතුමාට බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා සමු දෙනවා. අපි අදට නිස්කලංක 7:00 මේ විදිහට අවසන් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. ආයුබෝවන්. මේ